Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu. සියලු දිනාගෙම අවසරයි. අපි මේ සවස් වරුවේ අය දෙකකට ආසන්න කාලයක් සතිය වඩලා මේ වෙලාව අපි සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගන්නේ ඒ වඩපු සතිය ගැන පොඩ්ඩක් තවදුරට හැදෑරීමක් එහෙම නැත්නම් අවබෝධයක් එහෙම නැත්නම් දැනුමක් ලබා ගැනීම සඳහා අපි කියනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා. ඉතින් ඒ සාකච්ඡා අනුග්‍රහිතය සඳහා සුදුසු ප්‍රකාශයක් මාතෘකාවක් වාර්තාවක් චෝදනාවක් යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා මම මෙතන ඉන්න පැමිණලා ඉන්න පිරිසගෙනුත් මෙතන Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන පිරිසගෙනුත් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටීමත් එක්කම මම තව නිවේදනයක් කරන්න ඕන. ලබන සුමානි බ්‍රහස්පතින්දා ඉඳලා මම අපේ සාමාන්‍ය Zoom account එකෙන් සම්බන්ධ වෙන්න තීරණය කෙරුවා. අද තියෙන Zoom account එකෙන් සම්බන්ධ වෙන්නේ නැතුව. ඉතින් එකක් මතක තියාගන්න. කොහොමත් අපි ඇඩ්වර්ටයිස් කරද්දී හරි Zoom account එක ඇඩ්වර්ටයිස් කරයි. මම හිතන්නේ නදන නෝනට එක මතක තියාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. හොඳයි. ඒ අපේ සාමාන්‍ය Zoom account එක නැති එක්කෙනෙක් ඉන්නවා නම් මට දැනුම් දෙන්න. එතකොට ඒක ලබා දෙන්න පුළුවන්. හොඳයි. ඒක එක්ක මම ඉදිරිපත් වෙනවා මේ කාට හරි මොන හරි කියන්න කරන්න තියෙනවා නම් අවස්ථාව ගන්න පුළුවන් ඕන වෙලාවක. එහෙම නැත්නම් අපි යන් Zoom එකටත් Zoom එකේ මම දර්ශනී නෝනට පොඩ්ඩක් කතා කරන්න කියන ඉස්සෙල්ලා. මෙහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන් සන්න. තෙරුවන් සරණයි. කියන්න බෑ සක්මනයි පරයන්කයි සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා. මම සුපුරුදු පරිදි සක්මන් භාවනාවට පටන් ගත්තා. තවම වැඩි දෙයක් මට කියන්න තරම් නැහැ. මගේ ඉස්සෙල්ලාම වම දකුණ කියන විදිහටත් ඊළඟට උසවගෙන යනවා තබනවා කියන පිළිවෙලට කරගෙන යනවා. ඒ යනකොට මගේ කකුල යන ඝට්ටණය වෙන ස්පර්ශ වෙන තැන විතරක් වගේ තේරෙනවා. ඒ වගේම උඩ ගෙනියන අවස්ථාවේදීත් ඒකේ පොඩ්ඩක් තද ගතිය විතරක් තියෙනවා. ඊළඟට ස්පර්ශය නැතුව යනවා. ඒ වගේ වෙනවා. වෙන හැඟීමක් නැහැ. එකපාරට කකුල ටිකක් ඇවිදින වේගය අඩු වෙනවා. එන්නෙම ඊළඟට වෙන දෙයක් මට තවම
සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහට මම දිගටම කරගෙන යනවා. පර්යංකෙදිත් ඉතින් මට හිත ගොඩක් මේ දුවන ගතිය දැන් ගොඩක් අඩුයි. මට එක දිගට හැබැයි පැය භාගයක් විතර තමයි පුළුවන් වෙන්නේ කොන්සන්ට්‍රේට් කරන්න. හුස්මට හිත එකඟ කරගෙන ඒ විදිහටම බලාගෙන ඉන්නවා මොකද්ද කයට සිද්ධ වෙන්නේ කියන එක. පැය භාගයක් විතර යනකොට මට මම එලාම් එක තියෙනවා පැය භාගයයි තවම මම දිගටම කරගෙන යන්නේ. සතියේ දවස් 2ක් 3ක් වගේ තමයි මට පුළුවන් උනේ කරගන්න උදේට. එච්චරයි. එතකොට සක්මනත් පැය භාගයක් කරනවද? එහෙමයි. පැය භාගයයි පර්යංකෙත් පැය භාගයයි. නෑ කොහොමද ආරම්භයක්? සක්මනේ අවතීර්ණය හොඳයි. දකුණු වම කියලා ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා තියනවා කියන අවතීර්ණය හොඳයි. ඒකෙදී ස්පර්ශය දැනෙනවා කියලා කියනවා. සමහර වෙලාවට ස්පර්ශය දැනෙන්නේ නැහැ කියලා කිව්වා. එතකොට ස්පර්ශය දැනෙද්දී ඊට පස්සේ බලන්න මොකද්ද මේ ස්පර්ශය හරියටම කියලා. ස්පර්ශය රළු ස්පර්ශයක්ද, සියුම් ස්පර්ශයක්ද, සීතල ස්පර්ශයක්ද, උණුසුම් ස්පර්ශයක්ද කියලා බලන්න. බලලා ඒක කොච්චර කකුලේ දැනෙනවද කියලා බලන්න. ඒ විදිහට තව පොඩ්ඩක් අපිට යටි කයට කිට්ටු වෙන්න පුළුවන් ඒක දැනුණාම. ඒ කෙසේ වෙතත් ඔය සක්මන් කරගෙන යද්දී ඒ ගමනේ වේගය අඩු වෙනවා කියලා නිරීක්ෂණය කරපු එක බොහොම හොඳයි. මොකද ඒකෙන් කියනවා හිත තමන් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි තැම්පත් වෙනවා කියන එක. හැබැයි ඉතින් අපේ ප්‍රධාන අරමුණ තැම්පත් කර ගැනීම නෙවෙයි. ප්‍රධාන අරමුණ සතිමත් වෙන එක. ඒ හින්දා අපි තොරතුරු එකතු කරන්න ඕන ඔය තැම්පත් වෙන අතරේ. තැම්පත් වෙන එක නැති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නැති වෙන්නේ නැහැ. ඒ තැම්පත් වෙන අතරේ හිත එකලස් වෙන්න අපි තොරතුරු එකතු කරන්න යොමුසුල් වෙන්න ඕන. ඒකට ආරම්භයක් තමයි ඔය ස්පර්ශය කියලා කිව්වේ. ඊට පස්සේ අපිට දැන් බැලුව හැකි මේ ස්පර්ශය මොන ආකාරයකද සිද්ධ වෙන්නේ? කකුල තියද්දි මොකද්ද ස්පර්ශය? කකුල උස්සද්දි මොනවාද ස්පර්ශය? කකුල ගෙනියද්දි මොනවාද ස්පර්ශය? ඒ වගේ තොරතුරු වලට ගියාම තව පොඩ්ඩක් ඇඟ ඇතුළට හිත ගන්න පුළුවන්. ඒ සක්මන සම්බන්ධයෙන් පර්යංකයේ සම්බන්ධයෙන් කතා කරුවොත් පර්යංකේ හිත දුවන ගතිය අඩුයි කියලා කිව්වා. ඒකෙදිත් හිත ගැන කතා කරුවා මිසක් ආස්වාස් ප්‍රස්වාස ගැන තොරතුරු වලට යොහුසුළු වෙලා නැහැ. ඒකටත් තියෙන අර සක්මනේම සංසිද්ධිය තමයි කොන්සන්ට්‍රේෂන් එක එනවා කියලා කිව්වා. ඒ කොන්සන්ට්‍රේෂන් එක නෙමේ අපේ පරමාර්ථය. අපේ තොරතුරු ගන්න ඕනේ ආස්වාස ප්‍රස්වාසයේ. ඉතින් ඔය කියපු කරුණු අනුව හිත තැම්පත් වෙනවා. ඒ හිත එකලාසයක් වෙද්දී එකලාස් වෙන හිත අපි පාවිච්චි කරන්න ඕන මූල කර්මස්ථානයේ තොරතුරු ගන්න. පොඩ්ඩ හරි ගමන තොරතුරු ගන්න එකලාස් තොරතුරු ගන්න යොමුසුළු වුණොත් අපේ එතකොට හිත මොහොකට හරි එකලස් වෙනවට වැඩිය ඇඟ ඇතුළට එකලස් කරගන්න පුළුවන්. එතකොට ඒක හැරෙනවා බුදුහාමුදුරුවන්ගේ පාර පැත්තට. ඉතින් පටන් ගන්න හොඳයි. අපි කතා කරමු ඉස්සරහට තව දිගටම මොම්ම කරන්න. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තරංගෙන ඉන්නව කතා කරන්න බෑන. මෙහි කවුරු හරි කතා කරන්න ඕන වත උත්සන්න. ඒ වුණත් චතුර කියලා කෑ ගන්න. හරි තරංගෙන ඉන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවට සතිමත් වෙනවා. කකුල් දෙක පොළොව ස්පර්ශ කරන විට යටිපතුල් ඇතුළටම එබෙනවා දැනෙනවා. ඇවිදීමට බැරි තරමට කකුල් දෙක පැටලෙනවා. උරේ හිස සිට බෙල්ල දෙපැත්තෙන් බෙල්ල ඇතුලෙන් හිස මිදුනට
ශක්තිය ගලාගෙන යනවා දැනෙනවා. ඒ හිස මුදුනේ ධාරාවක් පිස පිට වී යනවා. උරහිස් පිට අත් දෙක උඩ සිට පහළට රිදෙන්න ගන්නවා. ඒ ටික තමයි සම්මාස සක්මන් භාවනාව. හොඳයි. පරයන්කයක් කියන්නේ භාවනාවට සතිමත් වෙනවා. සතිමත් වෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට. හිස ඇතුලේ බෙල්ල ඇතුලේ විස්තර කරන හැටි කම්පන චලන තෙරපීම් ඇති වෙනවා දැනෙනවා. මූණේ බෙල්ලේ පෑනකින් එක එක දේවල් අඳිනවා වගේ දැනෙනවා. හිස මුදුනේ ශක්තිය ධාරාවක් වගේ එළියට යනවා. කන් පෙති වලින් බෙල්ල පිටුපසින් සමහර වෙලාවට මුළු ඔළුවෙම දුමක් නගිනවා වගේ ශක්තිය එළියට යනවා. සමහර වෙලාවට ශරීරය දිගේ ටික අඩුව ගමන් කරලා තමයි එළියට යන්නේ. සමහර දවස් දෙක තුනක්ම බෙල්ල එළියෙන් ඇතුළට තදින් හිර කරනවා දැනුණා. ඒ වෙලාවටත් ඔළුවෙන් ශක්තිය පිට වෙනවා දැනුණා. ඔළුව ඇතුලේ හිස මුදුනින් පටන්ගෙන රැලි වගේ යටටම ඔළුව පල්ලෙහාට එනවා දැනෙනවා. ඒ සමහර දිනවල විතරක් ශරීරයේ ඇතුළතින් බඩ ඇතුළටම එනවා වගේ දැනුණා. සමහර දිනවලට මේ ඔළුව හිස් මුදුනේ පටන්ගෙන වලලු වගේ හිස මුදුනේ සිට පහළටම එනවා. ඒ ඇස් දෙකට නහයට කන් දෙකට කටට දැනීමක් ඇති කරමින් තමයි එන්නේ. ඒ වෙලාවට ඔළුව උඩත් ඒ අතරම රවුමට කැරකෙනවා දැනෙනවා. ඒ වෙලාවට හිස මුදුනේ ශක්තිය පිට වෙනවා දැනෙනවා. හිස මුද සමාදාසර මේ දවස්වල තමයි ඒ ටික වෙන්නේ ස්වාමින්වහන්සේ. හිස ඇතුලේ ඊටමත් සිසිලසක් දැනෙනවා. ඒක ඇස් දෙකට සහ නහයටත් දැනෙනවා. තව දුරටත් මේ නහයෙන් ඇතුළට එන ආශ්වාස වාතය හීතලටම දැනෙනවා. මූණ ඇතුළට වැඩි ප්‍රෙෂර් එකක් නැතුව වගේ ඒක පිදිනවා ඇතුළට. ඊට පස්සේ නළල ඇතුලේ ඇස් දෙකටයි හොඳටම සිසිලසක් දැනෙනවා. ඒ සිසිලස ඇස් දෙක ඇතුලෙන් එළියට විසරණය වෙනවා දැනෙනවා. තව සමහර දවසට ශරීරය සැහැල්ලු වෙලා ගිහින් ශරීරය නොදැනීම යනවා. ඔළුව ඇඟ නැති වෙලා වගේ ඒ පපුව ඇතුලේ යාන්තම් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා විතරයි දැනෙන්නේ. ඔය ටික ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔය ටික ඔච්චර දෙයක් වෙනකම් බලන් ඉන්න පුළුවන් නම් ඉතින් මට ඉතින් ඇඟිලි ගහන්න දෙයක් නැහැ. වැඩේ යනවා හොඳටම. මේ ඕක කොහොමම දිගටම කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ ඕකෙදි කොහොම ඔය සංසිද්ධියට ඉඩ දෙන්න හේතුව තමයි විඥානයේ පුළුවන් තරම් අතරමං කරලා තියෙනවා. විඥානයේ කිසි දෙයක් අල්ලගන්න දෙන්නේ නැහැ. ඉඳලා හිටලා එක දෙක අහුවෙනවා. ඒ අහුවෙන්නේදී තමයි අතන රිදෙනවා මෙතන රිදෙනවා අතනට රිදෙනවා මෙතනට දැනෙනවා කියලා කියන්නේ. ඒ කෙසේ වෙතත් ඒක බලන් ඉඳීමේ දක්ෂතාවය තියෙනවා. ඒ දක්ෂතාවයේ තියෙන නිසා මේ පය නොදැනී යන තත්වයකට එනකම්ම ඒක බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් කොහොම මාරුවෙන් මාරුවට එකකින් එකකට ගිහින් තමයි විඥානය සම්පූර්ණයෙන් පච වෙන්නේ. ඉතින් ඒ පච වීම සෑහෙන දුරටත් දැනට වෙලා තියෙනවා. ඒ වෙන හින්දා තමයි ඔය අනවශ්‍ය ශක්තිය කියලා කියන්නේ මෙච්චර කල් අපි විඥාණය ඝන කරලා තියාගෙන හිටපු එක දැන් දිය කරලා අරිනවා. ඒ විඥාණයෙන් හදාගෙන හිටපු සංඥා, විඥාණයෙන් හදාගෙන හිටපු සංස්කාර, විඥාණයෙන් හදාගෙන හිටපු වේදනා දැන් අපිව බාර ගන්න. ඒ හින්දා ඒවා දිය වෙලා යනවා. ඒක තමයි ඔය රස් විහිදි රැලි පිට වෙවි යනමන කතන්දර වෙවි යන්නේ. ඉතින් සාදු කියලා ඔහොම දිගටම කරමු. එහෙමයි සර්. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ නිරෝගී සුවය සහ දීර්ඝායුෂ වේවා. රේණුකා මහත්මියකට ඉක්මන් නිරෝගී සුවය අත්වේයි මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි. දීපිකා නෝනා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මුලින්ම සක්මන් භාවනාව පියවර 20ක් විතර යනකොටම ස්වාමීන් වහන්සේ මගේ දැස් පිය වෙනවා. එක දිගට එක තැන නැවතිලා ඉන්නවා. වම් කකුල
ඊට ඉස්සරටත් එහා පැත්තෙන් තමයි දකුණු කකුල තියෙන්නේ. නිතර පැටලිමයි ගමන් කරන්නේ. මම බලනකොට සමහරට එක තැන නැවතිලත් ඉන්නවා. දියසෙවල් ගොඩක ඇවිද්දා වාගේ ලිස්සලා යනවා. එහෙම හැපිලා නැවතිලා ඉන්නවා. ඒ වගේ තමයි සවිනාංශ සක්මන. පරයන්කේ පරයන්කේ ස්වාමිනාංශ මම මේ පහුගිය සති දෙකක විතර ඒවා තනින් තන එකතු වෙච්චා කියන්නේ ස්වාමිනාංශ. පරයන්කේදී මේ පහුගිය ටිකේම බොඩි ස්කෑන් එක කරගෙන යද්දී මෝර්නින් 5ට යන්නම හම්බෙන්නේ මේ මගේ කන් දෙකෙන් බට දෙකක් දාලා මොනවා හරි පිට වෙනවා වගේ. නාහේ මේ අර කිවිසුම් ගියාම මොලේට යනකම් පැහැදිලි වෙනවනේ. ඒ වගේ මේ කන් දෙකෙනුයි නාස්පුඩු දෙකෙනුයි බොහොම පැහැදිලි වෙලා මොනවා හරි නිකන් පිට වෙනවා වගේ දැනෙනවා. ඊළඟට මුළු ඔළුවම හිස් ගෝලයක් නම් ඔළුව ඇතුලේ මේ වේගෙන් කිරනවා වගේ එක එක විදියට ගමන් කරනවා ඇතුලේ කීපයක්ම. තව සමහර දවසට මේ කන් දෙකට හෙඩ්ෆෝන් එකක් දැම්මම අර උඩින් පටියක් තියෙනවනේ ඒ වමට දකුණට වගේ යනවා දැනෙනවා. තව සමහර දවසට කන් දෙකට උඩින් ඔළුවේ කොටසක් අයින් කරලා අර්ධ ගෝලෙන් මොනවා හරි පිට වෙනවා වගේ දැනෙනවා. ඊළඟට තව සමහර දවසට දැනෙන ස්වාමිනාංශ ටිකකින් මගේ උගුරේ ගුලියක් හිර වෙනවා වගේ දැනෙනවා. බඩේ හිර වෙනවා වගේ දැනෙනවා. පපුව මේ මොන හරි තහඩු දෙකකින් පපුව තද කරනවා වගේ දැනුණා. ඊළඟට උගුරේ මොකක් හරි තියලා ස්ෆෝටනය වෙනවා වගේ දැනුණා. තව සමහර දවසට මේ වීදුරු බෝතලයකට මාව දානවා වගේ. ඒ කියන්නේ මට අත් දෙක දැනෙනවා මේ වැලමිටයි උරහිසයි අතර කොටස තද වෙනවා. ඊට පස්සේ ටිකක් උඩට ගිහිල්ලා වගේ මේ ඉතා සෞම්‍ය එළියක් තියෙන පැහැදිලි ආලෝකයක් තියෙන තැනක මම ගොඩක් වෙලා ඉන්නවා වගේ දැනුණා. කීප දවසක් මේක තිබුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම මේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට කලින් නදර නංගි එක කතා කරා. නංගි මට කිව්වා ඔය ආලෝක වලට එහෙම රැවටෙන්න එපා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේක මේ පරයන්කය කරද්දී එහෙම වුණේ නැහැ. මම බඩ පෙරලා ඔක්කාරයට එන්න ගත්තා. පපුව හිර වෙනවා දැනුණා. උගුරේ ගුලිය හිර වෙලා තිබුණා. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ අවස්ථාවේ දැනුනේ. අද උදේත් මම මේ සිල් සමාදන් වෙලා ඉන්නේ. උදේ කරද්දිත් ওই විදිහටමයි දැනුනේ. දැන් ඒක දැනුන්නේ නැහැ මට. ඊළඟට මීට මාසෙකට විතර කලින් මේ භාවනා ඔබ වහන්සේගේ වැඩසටහන කරද්දී මගේ කනේ සතෙක් ගියා. ගිය සතියේත් ඒක මාසෙකට විතර පස්සේ ගිය සතියේ සෙන්සුරාදාත් මට ඒක රිදෙන්න ගත්තා. ඒ ගැන ඉන්නකොට නැති වුණා. දැන් අදත් ඒ කනේ රිදුමාව වම් කන විතර. ඒ වෙන වෙලාවක මට ඔක මතකවත් නැහැ. ඒක විතරයි සමහරවිට. දැන් ඒ පරයන්කේ සක්මනේ කියපු කතාව සක්මනේ බොහෝ දුරට සිද්ධ වෙන්නේ හොඳට යටිකයට හිත ගිහින් යටිකයට හිත යන්න දක්ෂතාවයේ යොහුසුළු වෙන නිසා තමන්ගේ මම කියන හැඟීම පොඩ අඩු වෙනවා. ඒ මම කියන හැඟීම පොඩ අඩු වුණාම තමයි අපි සංස්කාර කරන එක එහෙම නැත්නම් මේ යනවා කියන එක අමතක වෙනවා. එතකොට එහෙම අමතක වුණාම තමයි විශ්වවිද්‍යාලයේ ඔය ලෙස් යන්නේ නැවතිලා ඉන්න වගේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගන්න ගැම්ම තමයි ඔය පරයන්කේට ගියාම එක විකාර ගොඩක් සිද්ධ වෙන්නේ. ඇත්තටම විකාර නෙමෙයි. ඒවා අපිට පේන්නේ නිකන් විකාර වගේ. ඉතින් ඒ කියපු කරුණු ටික ඔක්කොම හොඳයි. කරුණු ටික ඔක්කොම මාර්ගයේ බොහොම ඉදිරියට යන ලක්ෂණ. එකක් තමයි දැන් ඔය දවස් කීපයක කියපු නිසා ද කියලා මට හිතෙනවා. ගුණ අඩු බවක් තේරෙනවා. ඒ හින්දා ඔය තත්ත්වයට ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ කරන පර්යංකයක තමන් හොඳයි කියලා හිතන හොඳම පර්යංකෙ නෙමෙයි තමන් හොඳයි කියලා හිතන හොඳම සක්මනක හොඳම පර්යංකයක විතරක් වාර්තාව ලියන්න. එතකොට එක පැත්ත එහෙම ලියපුවාම එක පැත්තකින් අපිට දැනගන්න පුළුවන්
හිත කොහෙටද දුවන්නේ කියලා. මොන වගේ දේවල් වලටද දුවන්නේ කියලා. එහෙම නැත්තම් ඔය මුළු දවස මුළු කාලය පුරාම සිද්ධ වෙන එක වාර්තා කරනවා නම් බලන්න ඔය මොකද්ද එන කාලානුරූපව විකාශනය මොකද්ද කියලා. අද දවසේ කාලානුරූපව විකාශනය මොකද්ද? හෙට දවසේ කාලානුරූපව විකාශනය මොකද්ද? ඊට පස්සේ දවසේ කාලානුරූපනේ විකාශනය මොකද්ද කියලා බලලා එතකොට අපිට ට්‍රෙන්ඩ් එකක් අහු වෙනවනේ. ඒ මුළු ට්‍රෙන්ඩ් එකම අරගෙන ලියන්න මගේ පර්යන්කේ මෙන්න මේ විදිහටයි යන්නේ කියලා. දවස් ඔක්කොම ලියනවා නෙවෙයි. අර තියෙන මේ පැටර්න්ස් ටික ලියනවා මෙන්න ඉඳගත්තාම මෙහෙම වෙනවා කියලා. මේ මොනවාද ක්‍රමානුකූලව මේ සිද්ධ වෙන දේ ලියපුවාම එතකොට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේක වැඩෙන්නේ කියලා. මම එහෙම කියන්න හේතුව තමයි ගොඩාක් ඉදිරියට ගිය ලක්ෂණ කියවුණා. හැබැයි ඒ කියවුණාට ඒවා මේ දිගටම සතිය පැවතිනාද එහෙම නැත්නම් තනින් සතිය පැවතිලා දැක්කද එහෙම නැත්නම් Taman කැමති ඒවා විතරක් කිව්වද කියන එක නිසා ඒක හොයාගන්න බැරි නිසා මේ හරියට අදහසක් එන්නේ නැහැ. ඉතින් මම අදහසක් එන්නේ නැහැ කිව්වට අදහසක් එන්නේ නැතුවමත්ම නෙමෙයි අදහසක් තියෙනවා. මගේ අදහස ගන්න පුළුවන් වෙන්නේ මේක තනි වාර්තාවකට આવොත්. තනි වාර්තාවකට කාලානුරූපව આવොත් එතකොට අපිට තේරෙනවා සතිය එක දිගට පවතිනවා කියලා. දැන් මේ කියන මේ කරුණ වල හැටියට සතිය එක දිගට පැවතිලා තියෙනවා යම් තාක් දුරකට. ඊට පස්සේ තව දවසක සතිය එක දිගට පැවතිලා තියෙනවා වෙන විදිහකට. ඉතින් ඒ හින්දා මම හිතනවා උතන තියෙන්නේ සතිය වැඩිීමේ ප්‍රශ්නකට වැඩිය වාර්තාව ලියා ගන්න එක. ඉතින් ඒ වාර්තාව ලියන්න ගියාම සතිය වඩලා ඒකට හරියට වාර්තාවක් ලියා ගන්න බැරි වෙන්නේ සතිය වැඩෙන නිසා. මොකද සතිය වැඩෙද්දී සතිය වැඩෙන දේවල් ලියන්න වචන නැහැ. ලියන්න ක්‍රම නැහැ. ඒ හින්දා අපිට ওই විදිහට තමයි ලියන්න. ඉතින් කොහොම ලිව්වහම අපි පොඩ්ඩක් කංකෙදිරි ගන්නවා. කංකෙදිරි ගියාට පස්සේ ඒකම හේතුවක් වෙනවා ඔයිට වැඩි පිළිවෙලට ලියන්න. ඉතින් මම හිතනවා මම උනන්දු කෙරුවා කියලා වාර්තාව පොඩ්ඩක් තව සකස්ව ගන්න. ඒ හින්දා කරන විදිහ කිසිම වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකාවේ වාර්තා කරද්දී ඔයිට වැඩි පොඩ්ඩක් කන්සයිස් කරමු කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබෙනවා. මාළනී නෝනා කියන්න මොන හරි උත්සාහ කරුවද? අන්මියුට් කරන්න වෙනවා කතා කරනවා. හොඳයි. එහෙනම් ඔව් වජිර කතා කරා. අන්මියුට් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව කරද්දී දෙපයට සතිය පිහිටවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියන වම් පාදයේ දකුණු පාදයේ ඔසවනවා තබනවා ගෙනියනවා කියලා සිත පිහිටුවාගෙන ගමන් කරනකොට ගොඩක් වෙලාවට එහෙට මෙහෙට විසි වෙන ගතියක්කින් තමයි ගමන් කරන්නේ. වෙලාවකට බිත්තියකටත් වදිනවා. සමහර එක දවසක් හොඳට ඔළුව කැරකෙන්න ගත්තා. මම නෙවෙන්න වගේ ඔළුව කැරකෙන බඩ දඟලන ගතිය ආවා. තව දවසකදී ඒ වගේ විසි ගමන් කරලා ඊට පස්සේ කොන්ද මැදින් තද කරන ගතියක් එක්ක තද කැක්කුමක් වගේ ආවා. ඒක තිබුණා මේ භාවනාව ඉවර වෙනකම්ම. ගොඩක් වෙලාවට අර විසි ගමන් කරන එක තමයි දැනෙන්නේ. එක් සක්මන එච්චරයි. හොඳයි මම අපි සක්මන ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු.
මේකට කියන්න තියෙන්නේ සක්මන හොඳට යනවා. සක්මන හොඳට ගියාට වාර්තාවේ තොරතුරු තව ටිකක් ගුණ වෙන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි පටන් ගත්තේ වම ඔසවනවා ගෙනියනවා තියෙනවා දකුණ ඔසවනවා ගෙනියනවා තියෙනවා කියලා. ඒක එක පාටම එහෙම පටන් ගන්න එපා. ඒකට හේතුව තමයි අපි කාර් එකක් ස්ටාර්ට් කරද්දී තර්ඩ් ගියර් එක ස්ටාර්ට් කරන්නේ නැහැ. කාර් එක නියුට්‍රල් කරලා තමයි ස්ටාර්ට් කරන්නේ. ඒ වගේ ස්ටාර්ට් කරුවට පස්සේ අපි ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා තමයි තර්ඩ් එකට දාන්නේ. ඉතින් මේකෙත් අපි කරන්න ඕනේ නිකන් ඔසවනවා ගෙනියනවා කියනක් නැතුව දකුණ වම කිය ගිහින් ටික වෙලාවකට පස්සේ අපේ හිත දකුණ වමට එනවා නම් ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් ගෙනියනවා තියෙනවා කියලා යන්න. ඊට පස්සේ ගෙනියනවා තියෙනවා කියන එකටත් ගෙනියනවා තියෙන එකේ හිත තියාගන්න පුළුවන් ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා තියෙනවා කියලා යන්න. එතකොට වම ඔසවනවා ගෙනියනවා තියෙනවා දකුණ ඔසවනවා ගෙනියනවා තියෙනවා කියලා මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. ඉතින් එහෙම ගියාම හිත එක්තැන් වීමක් වෙලා තියෙනවා. මම අර ඉස්සලා කෙනෙකුට කිව්වා වගේ ඒ එක්තැන් වීමට ඉඩ දීලා තියෙනවා. ඒ වුණාට අර සක්මන් කිරීමේදී කකුල යටි කයේ තොරතුරු අරගෙන මදි. ඒ හින්දා සක්මන හොඳට යනවා. හැබැයි තොරතුරු නැහැ. මේ ස්පර්ශවලද මොනවාද දැනෙන්නේ, කොහොමද දැනෙන්නේ, කොහෙටද දැනෙන්නේ, කොච්චර දැනෙනවද, ස්පර්ශයන් මොන විදියට වෙනස් වෙනවද කියන ඒවා අවශ්‍යයි. මොකද අපිට අවශ්‍ය කරන්නේ මේ ලෝකේ වටේ දුවන හිත තැම්පත් කරගන්න නෙමෙයි. ලෝකේ වටේ දුවන හිත කයේ පවත්වා. තැම්පත් කරගත්තට පස්සේ අපි නිකන් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා වගේ සිහි නැති වුණා වගේ එහෙම නැත්නම් පොඩ්ඩක් බිව්වා වගේ මත් වෙන ගතියකට යනවා. එතකොට ඒ හින්දා තමයි වැනෙන්නේ, ඉර වෙන්නේ කරන්නේ. ඉතින් එහෙම නැතුව විස්තර ගන්න ගියොත් ඒක හරි කාර්යක්ෂමයි, හරි කර්මන්නේයි. එතකොට සතියක් තියෙනවා, එක්තැනක් වෙනවා අපිට කයයි හිතයි එකතැන තියාගන්න පුළුවන් බවක් ඇති වෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ පාර. ඒ හින්දා ඔය තියෙන දක්ෂතාවය තියෙනවා. ඔය දක්ෂතාවය දැන් පාවිච්චි කරමු තොරතුරු ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පරයන්කේ කියන්නේ ඔව්. සිත නාසිකාග්‍රේ පිහිටුවාගෙන භාවනාව ආරම්භ කරා. ටික වේලාවක් යනකොට ආස්වාස ප්‍රාස්වාස කෙටි වෙනවා. හොඳටම මේ දැනෙන්නේ නැති ගානටම කෙටි වෙනවා. ඊට පස්සේ එක් දවසක මේ හොඳටම දාඩිය දාන්න ගත්තා. ඔළුවෙන් බෙල්ලෙන් දාඩිය වෙක් කරෙන්නම මේ භාවනාව ඉවර වෙන තුරුම ඒක සිද්ධ වුණා. තව දවසකදී ගොඩක් වෙලාවට වෙන්නේ ඒ ආස්වාස් ප්‍රාස්වාස කෙටි වෙනවා. කෙටි වෙලා ඊට පස්සේ කිසි දෙයක් දැනෙන්නේ නැතුව වගේ තියෙනවා. අර බෙල්ල ඉස්සරහට නැමිලා ඉන්නවද නැද්ද කියලා තේරෙන්නේ නැතුව වගේ තිබිලා ආයි කෙලින් වුණාම ආයිත් ඒ විදිහටම ටික වෙලාවක් යනකොට දැනෙන්නේ නැතුව යනවා. හුස්ම ගන්නවද නැත් ආස්වාස් ප්‍රාස්වාස් දැනෙන්නේ නැතුව යනවා. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවට සමහර දාට දාඩිය දාන්න ගන්නවා. සමහර වෙලාවට දාඩිය දාන්නේ නැහැ. ඒ විදිහට තමයි පරයන්කේ සිද්ධ වෙන්නේ. මේ හොඳයි කතා කරපු එක මේ ඔය පරයන්කේ කතන්දරේම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. හොඳට සිද්ධ වෙනවා. සිද්ධ වුණාට තොරතුරු ගන්නේ නැහැ. තොරතුරු ගන්නේ නැති එකේ වරද්දක් නෙමෙයි. ඒක සාමාන්‍ය හැම කෙනෙකුටම වෙන දෙයක්. ඔය දීපිකාන උනට උනත් මම කිව්වේ ඒක තමයි. වැඩේ හොඳටම යනවා. මේ ගියාට අපේ හිත සමහර වෙලාවට පැන යන්නේ. ඉතින් ඒක තමයි ඔය පැහැදිලිව කියවෙන්නේ හුස්ම හීන වෙනවා කියලා. ඒකට අපේ හුස්ම පටන් ගද්දි කොහොමද දැනුනේ? නොදැනෙන්න ඉස්සලා හුස්ම දැනෙන වෙලාවේ මොනවද මට දැනුනේ? කොහොමද ආශ්වාසය දැනුනේ? කොහොමද ප්‍රශ්වාසය දැනුනේ? ඒ දැනෙන ආශ්වාසය කොහොමද හීන වෙනවා නම් කොහොමද හීනි උනේ? ප්‍රශ්වාසය කොහොමද හීනි උනේ?
කියලා ඒ ආස්වාස ප්‍රස්වාස ගැන තව තොරතුරු අපිට අවශ්‍යයි. එතකොට ඒ තොරතුරු දීමෙන් කියන්නේ මේ සතිය එක දිගට පවතිනවා කියන්නේ. ඒ සතිය එක දිගට පැවතීම අනිවාර්ය වෙනවා ධර්ම මාර්ගයේ යද්දී. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කායේ කායानुපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. සම්පජානෝ සතිමා කියලා කියන්නේ මේ සතියෙන් සතිය විසින් ඇති කරන ලද දිගින් දිගටම පවතින සතිය. සම්පජාඤ්ඤය කියලා කියන්නේ දිගින් දිගටම පවතින සතිය. ඒ දිගින් දිගටම සතිය පවතිනවා. ඒ පවතිනවා කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ දිගින් දිගටම පවතින සතිය දැනගන්න පුළුවන් වෙන්නේ ආතාපී කියන ගුණය ආපුවට පස්සේ. ආතාපී කියන ගුණයෙන් කියලා කියන්නේ වීර්යය කියන. ඒක අපි දැන් පොඩ්ඩක් වීර්යය කරන්න ඕන. සතිය හරි ඔයා උඹ කොහොම යන්න මම පිටිපස්සෙන් මේ වෙන සංසිද්ධිය බලාගෙන ඉන්නවා. එතකොට ආතාපී වීර්යයත් එනවා. සම්පජාඤ්ඤයත් හැදෙනවා. ඊට පස්සේ මේ අපි වෙන කිසි දෙයකින් හොල්ලන්න බැරි වෙන විදිහට විනයනයකට ලක් වෙනවා. ඒකට කියනවා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස කියලා. ඉතින් ওই කරුණු තුන එකතු වෙන්නේ. ඒ කරුණු තුන එකතු කරන්න තමයි මේ තව තොරතුරු ගන්න කියලා. ඉතින් කොච්චර තොරතුරු ගන්න කියලා කිව්වත් ওই විදිහට තමයි ගමන පටන් ගන්න. ඉතින් ඒ ගමන පටන් අරගෙන තියෙන එකත් කෙරෙන විදිහ බොහොම හොඳයි. ඉතින් පොඩ්ඩක් උත්සාහයක් දැරෙන්න ඕන. දැන් මේක ගොනු වෙන්න ක්‍රමානුකූලව කාලානුරූපව ගොනු වෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නිදුක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සේම වේවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. සාමාන්‍ය පරිදි බුදුගුණ මෙනෙහි කරමින් සක්මන ආරම්භ කරා. මම වම් කකුල තබමි දකුණු කකුල තබමි යනුවෙන් තමයි ආරම්භ කරන්නේ. ටික වේලාවක් යන විට මගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ලේ ඉඳලා ඒ කකුල තදින්ම පොළවේ ගැටුණා. අනිත් වම් කකුල සාමාන්‍ය පරිදි ගමන් කරා. ටික වේලාවකින් නැවත කකුලට මාරුණා. අනිත් කකුල පොළවේ තදින් ගැටුණා. අනිත් කකුල සාමාන්‍ය පරිදි ගමන් කරා. එසේම ටික වෙලාවක් යනකොට මට දැනුණා ස්වාමින් වහන්සේ මේ වේදනාව මගේ දන හිස් දක්වා ටිකක් උඩහටත් ගමන් කරනවා. එච්චරම වේදනාවක් නෙමෙයි සාමාන්‍ය වේදනාවක්. නමුත් මගේ මේ බෙල්ලයි උර හිසයි තද කැක්කුමක් ආවා පිටිපැත්තට යනකම්. තදින් දැනුණා. නමුත් මම ඒක අතහැරියේ නෑ. ඒක දිගටම කරගෙන ගියා. තවත් ගමන් කරද්දී මට නිදිමත් ගතියකුත් දැනුණා. මම සාමාන්‍ය සිහියෙන් තමයි ගමන් කරේ. සාමාන්‍යයෙන් මට ඒක අද හොඳටම තේරුණා ස්වාමින් වහන්සේ. එච්චරයි මේ තාක් දුරට ඒ ටික තමයි ස්වාමින් වහන්සේ මට සක්මන ගැන කියන්න තියෙන්නේ. හොඳයි. සක්මන ගැන පොඩ්ඩක් කතා කරමු. සක්මනේ ටිකක් කිට්ටු වෙලා සක්මන දිහා බලන බවක් පේනවා. ඔය ඇඟිලි වල එහෙම ස්පර්ශය ගැන කතා කරන නිසා ඒ දැනෙන වේදනාව දුවන විදිය දැනෙන නිසා ඉතින් වේදනාව එකපාරටම ධනිස්සට දැනෙන්නේ ඉස්සෙල්ලා මේට වේදනාව කකුලේ කොහොමද තව එන්නේ කියලා දැනගන්න පුළුවන් නා. මොකද වේදනාව පනින්නේ නැහනේ. වේදනාව එනවා නම් ඒක ක්‍රමානුකූලව එන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් නම් මේ වේදනාව එන විදිය පොඩ්ඩක් බලන්න. ඊට වැඩිය අපිට කිට්ටු වෙන්න පුළුවන් යටි කයට. අංක 1 අංක 2 තමයි අන්තිමට කියවුණා මේ අත් දෙක උරහිස තද වෙනවා කියලා. ඒක බොහෝ දුරට ඒක වෙන්නේ මේ සක්මනේ හිත පවත්වන්න අපි දරන වීර්ය එක්ක අපි උරහිසෙන් ගන්නවා. එහෙම නැත්නම් අත් දෙක තද කරලා ගන්නවා. ඒ වගේ මොකක් හරි දෙයකින් තමයි අපි ඒ වීර්යය ගන්න. ඒ හින්දා ඒ සක්මන් කරද්දී ඊට වැඩිය අපි ඇඟ සැහැල්ලුව තියාගන්න බලන්න. දැන් Tamanට අහු වෙලා තියෙනවා මෙහෙම හිර වෙනවා කියලා. බලන්න ඒක Taman හිර වෙනවද හිර කරනවද? බලලා ඒක සැහැල්ලුව තියාගෙන ඇවිදින්න. එතකොට තව තොරතුරු අල්ලගන්න පුළුවන් වෙයි. හොඳයි ස්වාමීන් වහන්සේ. පාරාංකය නාසිකාග්‍රයට සිත යොමු කරගෙන පරයන්ක භාවනාව ආරම්භ කරනවා.
මට දැනෙනවා ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසය කෙටි වෙන බව. ටිකකින් මගේ උකුල මත තබාගෙන තිබෙන අත් දෙක ටිකින් ටික දෙබසට යන බවක් දැනුණා. තවද ස්වාමින්වහන්සේ මේ බෙල්ලේ තද වේදනාවක් ඇවිල්ලා බෙල්ල ටිකින් ටික පහළට වැටුණා. වැටුනම මම ඒත් ඒ විදිහට හිටියා. ඊට පස්සේ මම බංකුවක වාඩි වෙලා සාමාන්‍යයෙන් පරයන්ක භාවනාව කරන්නේ. ඊට පස්සේ මම අද බිමින් වාඩි වුණා. බිමින් වාඩි වෙලා කකුල් දෙක ඉස්සරහට තියාගෙන තමයි පටන් කරන්නේ. එතකොට කකුල් දෙකේ දිගේ නිකන් කරන්ට් එකක් වැදුනා වගේ මට කකුල් දෙකටම ඒක වැදුනා වගේ මට ඒක දැනුනේ ස්වාමින්වහන්සේ. ඒක මම නැවතත් කකුල් දෙක නමාගෙන ආයිත් පරයන්ක භාවනාව කරගෙන ගියා. බෙල්ලේ නම් පුදුමාකාර විදියට ස්වාමින්වහන්සේ කැක්කුමක් ආවම මේ තිවසගෙන එක කරගෙන ගියා. ඒ ටික තොරතුරු ටික තමයි ස්වාමින්වහන්සේ මේ දවස් ටිකේ දැනුනේ මට. ඔව්. හොඳයි. ඔතනත් මේ කිව්වා මේ ආස්වාද ප්‍රස්වාසය ගැන එක වාක්‍යයයි තියෙන්නේ. ඊට වැඩිය ආස්වාද ප්‍රස්වාසයේ තොරතුරු අවශ්‍යයි. කියන කතාවෙන් තේරෙන්නේ ආස්වාද ප්‍රස්වාසයේ හිමීට සංසිඳිලා වේදනාවල් වලට හැරෙනවා. ඒ වේදනාවල් වලට හැරෙන එක තමයි බෙල්ල වේදනාවයි කරන්ට් යන කතාවයි කියන්නේ. ඉතින් ඒවා සිද්ධ වෙද්දී අපි ඒවට වෙන්න දීලා බලාගෙන ඉන්න ඕන. එහෙම බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙන බව පේනවා. මේ ආස්වාසයේ ඉඳලා ඊට පස්සේ ආස්වාද ප්‍රස්වාසය ගැන කතා කරලා ඊට කෙලින්ම වේදනාවල් වලට යන නිසා. හැබැයි ඒවා දිහා බලාගෙන ඉන්න ඔయిత වැඩිය යොහුසුළු වෙනවා. අපිට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තොරතුරු පිළිබඳව තව පේලි දෙකක් තුනක් එකතු කරන්න පුළුවන් නම් එතකොට තව හිත කර්මන්‍ය වෙනවා ආශ්වාස ප්‍රශ්වාසයේ සම්බන්ධයෙන්. ඒ කර්මන්‍ය වීම බොහොම වැදගත් වෙනවා. වේදනාවල් හරහා වේදනාව ගැන කතා කරද්දී. වේදනාව හරහා යද්දී වේදනාව ගැන කතා කරද්දී. ඉතින් යන විදිය හොඳයි. ওই ටික පොඩ්ඩක් සැලකිල්ලට ගන්න කරගෙන යන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායුෂත් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මේ නල් පව් මේ කවුරුත් නැහැ. වෙන කාට හරි මොන හරි කියන්න කරන්න අවශ්‍යද? තෙරුවන් සරණයි අපි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව දිගටම කරගෙන යනකොට ඔසවනවා බුදුන් වැඳලා තෙරුවන් සරණ ගිහිල්ලා සක්මන් භාවනාව පටන් ගන්න දිගටම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මුවාක් වේදනාවක් එනවා මේ දකුණු අතත් එක්ක. ඒ දකුණු අතේ වේදනාව තියෙනවා කොහොමත්. ඒක දකුණු අත ගැලවෙන්න වගේ වේදනාවක් එනවා. ඒත් ඒක ගණන් ගන්නේ නැතුව මම දිගටම කරගෙන ගියා. මේ කකුලේ පය දෙපැත්තේ කකුල් දෙකේම බර ගතියක් දැනුණා. ඒක ඉතා හෙමින් ඒ බර ගතිය අඩු වෙලා ගියා. ශරීරයේ බර ගතියකුත් දැනුනේ නෑ මට. දිගටම පරයන්කේ කරගෙන මේ සක්මන කරගෙන ගියා අපේ හාමුදුරුවනේ. හොඳයි. තමන් හරි දෙනවා සක්මන ගැන? සක්මන ගැන එච්චරයි ස්වාමීන් වහන්සේ. ඒ සක්මනේ ඉදිරිපත් කරපු වාර්තාවේ පේලි වෙනස් කරන්න ඕන. ඔය ඉස්සෙල්ලම කියපු පේලිය තියෙනවානේ. මොකද්ද මේ මොකද වේදනාවක් නෑ වේදනාවක් ආවා කියලා කිව්වේ. එහෙමයි. ඒ වේදනාවෙන් ඒක අන්තිමට එන්න ඕන. ඒක අන්තිමට එන්න ඕන හේතුව තමයි අපි කතා කරන්නේ අතේ වේදනාව ගැන නෙමෙයි. මට එකපාරටම හිතුණා අත් දෙකෙන්ද ඇවිදින්න කියලා අහන්න. මේ සක්මන ගැන කතා කරද්දී සක්මන හොඳට වෙලා තියෙනවා. ඒ වුණාට අපේ හිතේ ස්වභාවය තමයි මේ අපි කරන්න ඕන එක ගැන කතා කරන්නේ නැතුව වෙන මොකකට හරි හිත ඇදගෙන යන්නේ. අපි ඒ හිතේ පුරුද්ද වෙනස් කරන්න අපි සක්මන ගැන කතා කරද්දී ඉස්සෙල්ලා සක්මන ගැන කියලා තමයි අනිත් එක ගැන කතා කරන්නේ. එහෙමයි මේ සක්මන වෙච්ච සක්මනේ අරගෙන තියෙන තොරතුරු හොඳයි.
කකුල බර ගතියට දැනෙනවා. ඊට පස්සේ ඒක එහෙම දිගටම සක්මන කරගෙන යද්දී ඒ බර ගතිය සැහැල්ලු වෙවි යනවා දකින්නවා කියන එක හොඳට සක්මනේ මේ කකුලේ කයේ හිත තිබිලා තියෙන එකට ලක්ෂණයක්. ඉතින් කොහොමම දිගටම කරන්න මේ ඒ බර ගතිය අඩු වෙගෙන යද්දී තව පොඩ්ඩක් ඇඟට කිට්ටු වෙවි කකුලට කිට්ටු වෙවි බලන්න කොහොමද මේ බර ගතිය අඩු වෙන්නේ. එතකොට ඒකෙන් බරගතිය අඩු වෙන විදිහ අපිට දැනුණත් නැතත් අපේ හිත එතකොට කයට ඇතුළත් වෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඒ බරගතිය තියෙද්දි අපේ හිත කයේ තියෙනවා. ඒක අඩු වේගන යද්දී හිත එහෙමම ලිහිල් වෙලා යන්න හදනවා. ඒ වෙලාවෙත් අපිට පුළුවන් නම් කයේම හිත තියාගන්න තව පිම්මකට පනින්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික කිව්වට පස්සේ අනිත් ටික නොකියුවත් තමයි. අපේ ආමුදුරනේ පර්යංකයේදී මට ඒක කොහොමත් ඉතාස හැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසය නොදැනී ගියා. ශරීරයත් නොදැනී ගියා. පාවෙන ගතියක් දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ දිගට මේක කරගෙන යනකොට බෙල් එක වදින තුරු ඒක කරගෙන යන්න පුළුවන්කම ලැබුණා. මට හරි සන්තෝෂයි අපේ ආමුදුරනේ. ඒ සන්තෝෂයට මම එච්චර කැමති නෑ. ඒ සන්තෝෂය කියන්නේ ඔය එකෙන් එන පොඩි තියෙනවා සනසිලිදායක ගතියක්, ජොලියක්. ඒ ජොලියට තියෙන ආසාව තමයි කොහොම හොඳයි කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ඉතින් නරකක් නැහැ. සින්දුව අහා ටීවී බල ඉන්නවට වැඩිය එකකින් සන්තෝෂයක් ගන්න එක. හැබැයි මේ ඊට වැඩිය වටිනවා එහෙම සන්තෝෂෙන් ඉද්දි මම සන්තෝෂෙන් ඉන්නවා කියන එකක් දකින්න එක. අනිත් එතකොට මුළු දිගටම සතිය පවතිනවා. එහෙම නැත්නම් මේ සන්තෝෂය ඇවිල්ලා සතිය යට කරලා දානවා. ඒක තමයි මේ ආලාර කාලාම උද්දතරාම පුත්‍රලට වුණේ. එහෙම නැතුව සන්තෝෂයක් එද්දි මම සන්තෝෂෙන් ඉන්නේ කියන එකක් දැනගන්න. ඊට ඉස්සෙල්ලා මම කිය යුතු දෙයක් තිබුණා. ඔය ආස්වාද ප්‍රස්වාසයේ තව තොරතුරු ටිකක් එකතු වෙන්න ඕන. එතකොට මේ අපිට දැනගන්න පුළුවන් මේ සතිය දිගටම පවතිනවද නැද්ද කියන එක Taman දන්නවද කියන එක. සතිය දිගටම පවතිනව කොහොමද? ඔය කියන කරුණ වල. හැබැයි ඒක Taman දන්නේ නැහැ. මොකද තොරතුරු නැති නිසා. දැනගත්තත් හිත ඒවා එළියට දාන්න දෙන්නේ නැහැ. එඳා මේ ඒවා එළියට දාන්න අපි තොරතුරු අරගෙන තව පෙළි දෙක තුනක් එකතු කරන්න ඕන මේ හුස්ම ගැන. එතකොට ඒකේ අපිට එනවා මේ මොනවාද ගැල්වනයිසින් කියලා කියන්නේ. ඒක හරියට මේ ෆිට වෙනවා වෙන සංසිද්ධිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ ආම්දුරනේ. වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. අනන්ත බුදුන් ගාමෙන් සිත් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෙන කවුද ඉන්නේ වගේ හැමදාම කතා නොකරන අය? හොඳයි එහෙමනම් දීපිකා කතා කරුවද? අද කතා කරා ස්වාමීන් වහන්සේ. හොඳයි. දීප්ති කතා කරුවද? ස්වාමීන් වහන්සේ කතා කරුවද? අද නෑ ස්වාමීන් වහන්සේ මට කතා කරේ නෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් කතා කරා. හොඳයි. ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල පරයන්ක විතරයි කරන්නේ ස්වාමීන් වහන්සේ. පරයන්ක විතරයි ස්වාමීන් වහන්සේ මම කරන්නේ මේ ටිකේ. සක්මන ටික දවසකට මම නැවතුව ස්වාමීන් වහන්සේ මම හිතන ඉස්සරහට එක් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා කකුලට බෙත් කරන නිසා පරයන්කේ මම පැක් කරනවා. එතකොට
ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලන්නේ නාසිකාග්‍රේ. ආශ්වාස ප්‍රශ්වාසය නැති වෙලා යනවා ඉක්මනින්ම. මං ස්වාමීන් වහන්සේ ඒ මුකුත් නොදැනෙන තමයි ඉන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. මම ස්වාමීන් වහන්සේ නොදැනුණු තන ඉන්නවා. ඔව් මේ හොඳයි. නොදැනෙන තැනට ගියා යන්න පුළුවන් හින්දා තමයි මම හිතන්නේ පැයක් විතර ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම හැබැයි එතන ඉඳලා හරියන්නේ නැහැ. ඒකට තියෙනවා වැඩ දෙකක් කරන්න. එකක් තමයි ඔතනට යන පාර කියන්න ඕනේ. මම අද කියපු ඒවා හුඟ දෙනෙකුට කිව්වේ කතාව තමයි. ආස්වාස ප්‍රසආසයේ නාසිකාග්‍රේ හිත තියෙනවා හොඳයි. ඒ තිබ්බට පස්සේ නාසිකාග්‍රේ ආස්වාස ප්‍රසආසයේ දැනෙන්නේ කොහොමද? මේ දැනෙන ආස්වාස ප්‍රසආසයේ බලාගෙන ඉඳි මොකද වෙන්නේ? පටන් ගන්න කොහොමද? ආස්වාසයේ දියුණු වෙන්නේ කොහොමද? ඒක ගෙවිලා යන්නේ කොහොමද? ඊට පස්සේ ඒක බලාගෙන ඉඳි මොනවද වෙන්නේ? කියන තව විස්තර පෙළි 4-5ක් එකතු කරන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ මම අර මුලදී කියපු නිසා සමාවෙන් ස්වාමීන් වහන්සේ මම අර මුලදී කියපු නිසා ඒ ටික ආයි නැවත මට හිතුණා එක කීම අවශ්‍ය නැහැ කියලා මම ඒකයි ස්වාමීන් වහන්සේ කිව්වේ නැත්නම් මගේ ආශ්වාසය කෙටින් ආශ්වාසය දිගට දැනෙනවා ඊට පස්සේ ප්‍රශ්වාසය කෙටට දැනෙනවා ආයි ප්‍රශ්වාසය දිගට දැනෙලා ආයි එක කෙටි වෙනවා ඊළඟට ප්‍රශ්වාසය ඉවරුනාම හිස් තැනක් එනවා ඊට පස්සේ ආයි හුඟක් අමාරුවෙන් ටික වෙලාවක් යනකොට හුඟක් පපුව රිදීගෙන එහෙම මම ඒ රිදිල්ල යන්තම් ඒ කියන්නේ රිදිනවම කියන්නත් බෑ ස්වාමීන් වහන්සේ ඒක අපහසුතාවයකින් ගන්න මම සමහරවිට බලෙන් හුස්ම ගන්න හදනවා ඒක හරියනවද කියලා එහෙම වෙන්නේ නැහැ ඒ ඔටෝමැටිකලි ඒ යන රිද්ම් එකටම තමයි ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්නේ ඊට පස්සේ එහෙම තිබිලා මුකුත් නොදැනි මම ඔහේ S2 පියාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ හොඳයි. අනේ මට මතක නැහැ මට දැන් ඔය කියත් මතක් වෙනවා කිව්වා කියලා මට මතක නැහැ. මේ ඒ ටික පොඩ්ඩක් මතක් කරපේක හොඳයි. එහෙම වෙලා නොදැනෙන තැනකට යනවා නම් අපිට කරන්න තියෙන්නේ ඔය අපෝරි දීගෙන වගේ එනවනේ. ඕක දිහා බලාගෙන ඉද්දි. එහෙමයි. ඒ පපුව රිදීගෙන ඉද්දි මොකද කරන්නේ? මම ස්වාමීන් වහන්සේ ඒක දිහා බලාගෙන ඉන්නවා එතන ඒක හරියනවද හිම්ම තියනවද මම ඒක දිහාම බලාගෙන ඉන්නවා ඒ අපහසුතාවය දිහා එතකොට පපුව රිදීමෙන් මොන වගේ රිදිල්ලක් දෙන්නේ ඒ කියන්නේ මට දැනෙන එහෙමයි ස්වාමීන් වහන්සේ මට හිතෙන අර ඔක්සිජන් මදිකම කියලා මට දැනෙනවා මං හිතන්නේ ඒක වෙන්නේ නැති කියලා මං ඉතින් එහෙම ඉන්න ස්වාමීන් වහන්සේ ඒක හද සමහර වෙලාවට මං හිතනවා පොඩ්ඩක් අරගෙන බලන්න ඕන කියලා ටිකක් ආයෙත් හුස්මක් දිග හුස්මක් එහෙම ගන්න බෑ ඒක රිද්ම් එකකට යන්නේ ඒක ඒ විදිහටම තමයි යන්නේ එහෙම වෙච්ච වෙලාවක පපුව රිදෙද්දී නිකන් හොඳට කිට්ටු වෙලා බලාගෙන ඉන්න ඇඟට කියන්න ඔබට ඕන තරම් හුස්ම ගන්න කියලා. ඔතනදී සිද්ධ වෙන්නේ එහෙම කිව්වොත් අපිට පොඩි වීර්යයක් එනවා. ඒ චූටි වීර්ය මදිකම නිසා මහා වීර්යයක් නෙමෙයි උතන අවශ්‍ය වෙන්නේ. හොඳට ඇඟ දිහා බලන් ඉන්නවා. දැන් මේ පපුව රිදෙද්දී ඇඟේ මසල්ස් නටද්දී ඔක්සිජන් නැතුව අපි හොඳට බලන් ඉන්නවා උඹට ඕන තරමට හුස්ම ගනින් කියලා. එතකොට ඒ වීර්ය නිසා ඔය නොදැනෙන තැනට යන්න තියෙන අවකාශය පොඩ්ඩක් අඩු වෙනවා. එහෙම ඉඳලා නොදැනෙන තැනට ගියත් නොදැනෙන තැනට යන විදිහට අපිට විවෘත වෙන්න පුළුවන්. ඒ නොදැනෙන තැනට යද්දී අපිට වැදගත් වෙන දේ තමයි නොදැනෙන තැනට යනවා කියන එක නෙමෙයි. මේ නොදැනෙන තැනට කොහොමද යන්නේ කියලා දැනගන්න එකට ඕපන් අප් වෙන එක. ඒ ඕපන් අප් වීම තුලින් අපිට නොදැනෙන තැන හරහා යන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ අර එතන ඒ පොඩි තියෙන චූටි ස්පාසුවෙන් ඉඩපාඩුවෙන් නොදැනෙන තැනකට දානවා. ඒ දාපුවාම අපේ සතිය පොඩ්ඩක් යට යනවා. එතනදී අවශ්‍ය කරන වීර්ය මද බව නිසා. ඉතින් එතකොට නොදැනෙන තැන ඉඳලා දිගටම ඉන්නවා කියලා නේ කිව්වේ. එතකොට එහෙම දිගටම හිටියට පස්සේ අර අවස්ථාවන් අපිට සතිමත් වෙන්න තියෙන අවස්ථාවන් හුඟා අඩු කරලා දානවා. කියන්නේ වැරදක් නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් ඕවා සිද්ධ වෙන දේවල්.
එතකොට එහෙම ඒක පොඩ්ඩක් අවුස්ස ගන්න නම් අපි දැන් ලෑස්ති වෙලා යන්න ඕන. නොදැනෙන තැනට යන්න ඉස්සෙල්ලා තප්පරයකට ඉස්සෙල්ලා චිත්තක්ෂණයකට ඉස්සෙල්ලා මම මේ මොනවාද වෙන්නේ කියලා බලනවා කියන එක තේතියාගන්න. ස්වාමීන් වහන්සේ මට තේරුන්නේ නැහැ. දැන් ඒ කියන්නේ අර පපුවේ අපහසුතාවය ආපු වෙලාවට මොකද්ද කරන්න ඕන ස්වාමීන් වහන්සේ? ඒක ආපු වෙලාවට හොඳට කිට්ටු වෙලා බලන්න ඇඟ හුස්ම ගන්න විදිහ. ඇඟට හුස්ම ගන්න අරින්න. ස්වාමීන් වහන්සේ එහෙම ඇඟට හුස්ම ගන්න අරිනව නේද ස්වාමීන් වහන්සේ? මං හිතන්නේ. මට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම මුකුත් කරන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇඟ උස් පහත් වෙනවා. මගේ නාහෙට නොදැනුණාට. ඒකද ඔබ වහන්සේ කියන්නේ? මට ඒක පොඩ්ඩක් ඒක නෙමෙයි. දැන් මේ හොඳයි එහෙම තේරුම් කරලා අහගන්න උත්සාහ කරන එක. දැන් ඇඟ රිදෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇඟ රිදෙන්නේ ඔක්සිජන් නැති නිසා. පපුව රිදෙන්නේ ඔක්සිජන් නැති නිසා. එහෙමයි. ඒ රිදෙන වෙලාවට අපිට රිදෙන තැනට එහෙම නැත්නම් රිදෙන ස්වභාවය දැනගෙන ඉන්න පුළුවන් ඔක්සිජන් වැටෙනකම්. අපි තමන් ගන්නෙ නැහැ. අපි හිතට කයට කියනවා ඔයාට ඕන තරමට ගන්න කියලා. එහෙම ගන්න ගත්තාම මේ ඇඟේ රිදෙන ස්වභාවය චුට්ටක් අඩු වෙනවනේ. එහෙමයි. එතකොට අර ඒක දිහා ඔය නිකන් ඒ අදහස දෑම තුලින් සිද්ධ කරන්නේ මේ දෙක අතර තියෙනවා පොඩි අවිද්‍යාවක්. මේ දෙක අතර තියෙනවා පොඩි ગેප් එකක්. ඒ ગેප් එකට වැටෙනවා. වැටිලා කය හුස්ම ගන්නවා. කය හුස්ම ගත්තට අපි අර ગેප් එකේ හැංගෙනවා. තේරෙනවද මම කියන එක? පොඩ්ඩක් අපැදිලි. ඒකේ මේ අපි ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම බලන් ඉන්න ඕන අර ඒ වේදනාව අපහසුතාවයේ දිහා නෙමෙයිද නැත්තම් ඔව් ඒ වේදනාව දිහාම නෙමෙයි බලන්න ඕන. අපි දැන් දන්නවා වේදනාව තියෙන්නේ මේ හුස්ම අඩු නිසා. එහෙමයි. එතකොට අපි දැන් බලන්න ඕනේ දැන් වේදනාව කොහොමද තියෙනවනේ. දැන් වේදනාවට කොහොමද සතිමත් වෙලානේ. එහෙමයි. අපි දැන් බලන් ඉන්න ඕනේ මේ කය හුස්ම ගන්න විදිහ තමන් චේතනාත්මකව හුස්ම නොගද්දී. හොඳයි. දැන් අපි චේතනාත්මකව හුස්ම ගන්න පුළුවන්. කිව්වනේ දෙක හුස්මක් අරගෙන ඔක ෂේප් කරලා දානවා කියලා. එහෙමයි. එහෙම ගන්නෙ නැතුව අපි චේතනාත්මකව හුස්ම ගන්නෙ නැතුව කයට කියනවා ඔයාට ඕන තරම් හුස්ම ගන්න කියලා. අපි ඒක දිහා බලන් ඉන්නවා කය කොහොමද හුස්ම ගන්නෙ කියලා. හොඳයි. ඒ ඔබ වහන්සේ කියන්නේ මට ඒ කියන්නේ අර දිග හුස්ම ගන්න එහෙම උත්සාහ කරන්නේ නැතුව වෙන දෙයක් වෙච්ච දෙන් කියලා ඉන්න එක වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ. වෙන දෙයක් වෙච්ච දෙන් කියලා ඉන්න එක තමයි දැනට කරන්නේ. එහෙම කරපුවාම කය හුස්ම ගන්න එක බලන්න යහුසුළු වෙන්නේ නැහැ. එතකොට වෙන දේ වෙනවා. ඒ අතර තියෙන අවිද්‍යාව නිසා අපි නොදන්න තැනකට යනවා. කයත් හුස්ම ගන්නවා. හැබැයි ඒ කය හුස්ම ගන්න අපිට බලන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. එතකොට නොදන්න තැනකට යනවා. නොදන්න තැනකින් ආතල් එකේ ඉන්නවා. ඒතකොට කයට ඕන ප්‍රමාණය දන්නවා. හිතට ඕන වැඩේ කරලා ඉවරයි. මොකද්ද අර තියෙන සුළු අවිද්‍යාව අවස්ථාවෙන් හිත හංගනවා. හොඳයි. ඒ හංගන හිත පොඩ්ඩක් අවුස්ස ගන්න තමයි දැන් දන්නවා චේතනාත්මක හුස්ම ගන්න කියලා තමයි මෙයා මේ මසල්ස් නටවන්නේ මේ පපුව රිදෙන්නේ. ඒකටම කියනවා හරි පපුව රිදිද්දෙන් මම චේතනාත්මකව ගන්න ඔයාට ඕන තරමට ගන්න කියලා කියපුවාම අපි දැන් සතිය ලයිට් එක හොඳට ගහගෙන ඉන්නවා. මේ කය අසංස්කාරිකව කොහොමද හුස්ම ගන්න. එතකොට ඒ සංස්කාර අසංස්කාරික අතර තියෙන ગેප් එකට අහු වෙන්නේ නැහැ. හොඳයි ඒක තේරුම් බේරුම් කරලා ප්‍රශ්න කරලා දැනගත් එක මම දන්නවා කොච්චර කිව්වත් සම්පූර්ණයෙන් ඔක තේරුන්නේ නැහැ. හැබැයි මුලට වැඩිය චුට්ටි පොඩි අයිඩියා එකක් දැන් ඇවිල්ලා ඇති. එහෙමයි ස්වාමීන් මට ඇත්තටම සම්පූර්ණ වශයෙන් තේරුන්නේ නැහැ. මම ඊළඟ සැරේ උත්සාහ කරලා බලනවා ඔබ වහන්සේ
කියපු එකයි මගේ දැනිල්ල ඇත්තට තියෙන වෙනස මොකක්ද කියන එක බලන්න මං හිතාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. එහෙම උත්සාහ කරන්න යන විදිය හොඳයි. අර පොඩි කෙනෙහිල්ලක් තමයි කරන්නේ. එතකොට ඔය නොදැනෙන තැනට යනවා කියන එක හරහා යන්න අපිට උත්සුක වෙන්න පුළුවන්. ළමයි ඔබ වහන්සේට දුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රවින්දු. සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, I will talk about Sakmana and the sitting mindfulness today. So in Sakmana, first in Sakmana. Could I just give me a minute? Yeah. I can't hear well, but it's not your fault. I will have to get the speaker a bit closer to me. Just give me a second. Right, you can start with that. Yes, in Sakmana, I started to examine about my feet. As I was walking, I felt my feet was almost trying to stick to the floor. Then I slowly started to examine to my calf muscles. My calf muscles started to get stiff after walking for the first 5 to 10 minutes. Then I slowly went to my thighs, and the same thing happened. It also felt very stiff, and I felt after like 10 to 11 minutes, I felt like I was out of balance. And in sitting mindfulness, as I was breathing for the first 5 minutes. We will just talk about the walking. In walking, what you have observed are good. When you bring your attention to certain places, you see how that is, and also as a result, your mind has come to the body, and then since your mind is with the body, since it is not hooked to outside, you feel out of balance, because you don't identify yourself with the outside things. So which means the self-ego, self-identification gradually subsides. When it subsides, you go out of balance, that's fine. But the way it has happened is bit too intentional. And it has to be gradual, and it has to be natural. So what you said was you try to observe the sole of the feet, and then you said the calf muscles, and then you said the thighs. So we don't observe in that manner. What we do is we simply go ahead with our natural walking, and we observe whatever you feel. You said the sole of the foot is stick to the ground, and then you will have to see to what extent it is stuck, and then what happens when you lift, right? So you don't just see those basic things, and when you keep on observing those things, instead of bringing your attention intentionally to calf and the thighs and the upper part of the lower body, then if it naturally comes to your attention, then you can observe it, right? So don't try to bring them intentionally. So why I am saying that is, we have got to balance the energy as well as the concentration. So from the way that you do, it is more energized, right? So when it is more energized, that balancing will be affected. So your observations are good, and what you have done is also systematic, but
it has to be natural. So I would request you to reduce or avoid taking your intention to different places and let it naturally evolve. Does it make sense? Yes, Swaminatha. Okay, so we will listen to the sitting as well. Yes, Swaminatha, in sitting mindfulness, as I was breathing for the first 5 minutes, I felt like my lungs were my throat had a pipe that would go to my lungs. I felt like an airway to my lungs, as like the air was going to the lungs, and I felt a pain in my spine. I examined my spine a little bit more. It got a little worse. And then for the distraction, I tried to focus on my breathing again. And that's it on my. So when you're observing the breath from the nose to the lungs, how are you sitting? I was sitting in like an upright posture, Swaminatha. Was it on a chair or on the floor? On like a stool, Swaminatha. Okay, so your back was not bent? I think no, Swaminatha. A little bit, I think. Yeah, no, that's okay. Okay, and then the next thing is when you observe, you said you have been observing the air going through the throat, through the pipe, through the lungs. So that is what is actually happening. But when we keep our attention, we should keep our attention just in one place, either at the entrance of the nostrils or just in the lung, right? So the reason for that is, although this process is taking place, if we try to take our attention into the process, we will not be able to see the messages of the in-breath and out-breath. And what my teacher says is, if you go in Perahara, you can't watch the Perahara. To watch the Perahara, you will have to just, if it is Candy Perahara, you will have to go to Queen's Hotel and go to the balcony, and from the balcony you can see everything. But if you are in the Perahara, you will be playing the drum and you don't know what other drummers are doing. You don't know how the elephants are going. You don't know how the fireworks are happening and things like that. So therefore, in this case, you go with in the Perahara, so you don't see other things. So therefore, we will have to just pick one point and observe from the beginning of the in-breath to its progress and then subsiding and then what happens and then how the out-breath happens, right? So then you will have more information about in-breath and out-breath to be written. So having said that, it appears that the mind is going to the body and then as a result, some feelings are coming out. So I'm not going to talk about those feelings at this stage. If you can give more information about the in-breath, then it will have more sense to what is happening on your spinal, whether it's an one-off thing or whether it is actually because the mind is with the body. So I will wait for the information of in-breath in the next report. Yes, Swaminatha. Thank you. Your practice is going well. So keep on doing what you're doing and reducing the intentional activities a little bit, but being more observant of the natural happenings. Jena Sarnai Swaminatha, Renuka auntie Supat Viva.
තෙරුවන් සරණයි මාත්මේ. All right. එහෙනම් මම හිතනවා මෙහෙමකුත් නැතුව ඇති කියලා. එහෙනම් අපි අද දවසේ මේ කරගන්නා ලද කුසල් සම්භාරය මේ කුසල් ලබා ගැනීමට හැකි බලාපොරොත්තුව සිටින සියලුම සත්වයන්ට අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් එත්තාවතාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.